සම්මා සම්බුදු සරණයි සදහවතුනි. ඔබ තුළ දුකක් පවතී නම් ඒ දුකට වගකිව යුත්තේ අන් කිසිවකුත් නොව ඔබේම සිතයි. මන්දයත් එම දුක ඇතිකර ගැනීමට ඇලීමක් හෝ ගැටීමක් ඇතිකරගනු ලැබුවේ ඔබේම සිත විසිනි. සදහවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් අසුතවත් පෘථග්ජනයින් ඇලෙන දේ කෙරෙහි නොඇලී, ගැටෙන දේ කෙරෙහි නොගැටී, අකම්පිතව ඔබගේ දිවිමක සකසා ගන්නට ඔබහට මහෝපකාරී වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා අලකොළමඩ දුරංගස්ලන්ත පදිංචි W විමලරත්න මහතා, බ්‍රිගේඩිය ජනක විමලරත්න මහතා සහ එම මහත්මිය, බිෂානි විමලරත්න මහත්මිය, අනුෂා විමලරත්න මහත්මිය, චන්දිමා විමලරත්න මහත්මිය ඇතුළු පවුලේ ඥාති පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දෝමනස්ස සාගතං පටිග සම්පයුත්තං අසංකාරික චිත්තං සසංකාරික චිත්තං තීති. සද්ධාවන්ත කාරුණික පින්නතුනේ, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව, බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ අලකොළමඩ දොඩංගස්ලන්ද පදිංචි W විමලරත්න මහත්මයා, බ්‍රිගේඩියර් ජනක විමලරත්න මහත්මයා, එම මහත්මාව, පිෂානි විමලරත්න, අනුෂා විමලරත්න, චන්දිමා විමලරත්න කියන දරුවන්, ඒ වගේම මේ බෑනෑවරු, මුණුබුරු මිනිබිරියන් හැම දිනම එකතු වෙලා කල්යාණ මිත්‍ර සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ මහානීය පින්කම සිද්ධ කරන්නේ. ඉතින් පින්නතුල මුලින්ම සතුටටපත් වෙන්නට ඕන. මේ ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඊටාම වටිනා පින්කමක්. ඒ නිසා මේ විමලරත්න පවුලේ හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනයෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාව තුළින්
අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පටිගය පිළිබඳව. නැත්තම් ව්‍යාපාදය, ක්‍රෝධය පිළිබඳව කාලේ පමණින් දහම් කරුණු ටිකක් පින්නතුලට කියලා දෙන්න. පින්නතුනේ අපට තියෙන ලොකුම ගැටලුවක් තමයි ඇලීමයි ගැටීමයි. අපි සාමාන්‍ය මේ සසර ගමන මේ දීර්ඝව මේ අනවරාග්‍ර ගමනේ ගමන් කරන්නේ මෙන්න මේ ඇලීමයි ගැටීමයි නිසා. දැන් බලන්න අපේ සාමාන්‍ය ජීවිත ගත්තහම අපි අපේ ජීවත් වීම කියලා කියන්නේ අපි ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා, සිතට අරමුණු ගන්නවා. ඕකනේ අපේ ලෝකය නේද? කෙනෙක් මොනතරම් බලවත් වුණත්, මොනතරම් ධනවත් වුණත්, මොනතරම් උගතෙක් වුණත් ජීවත් වෙනවා කියලා කරන්නේ ඔය ටික. හොඳට කල්පනා කරලා බලන්න. ඊට වඩා දෙයක් කරන්නේ නැහැ අපි. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස ලබනවා, හිතට අරමුණු ගන්නවා. ඒක තමයි අපේ ලෝකය. අපි සැප විඳිනවා, දුක් විඳිනවා කියලා කියන්නේ තොතන. මේ ආයතනයන්ට අපි කැමති ටික ලැබෙනවා නම් සැපයි. ඒ කියන්නේ ඇහැට අපි කැමතිම රූප දකින්න ලැබෙන ඔන්න සැප. කනට මිහිරි අපි කැමති ශබ්ද අහන්න ලැබෙනවා නම් ඔන්න සැපයි. ඊළඟට පින්නතුනේ නාසයට, දිවට, කයට අපි කැමති අරමුණු ලැබෙනවා නම් සැපයි. දුකයි කියලා කියන්නේ ඔක අනිත් පැත්ත. ඔය ආයතනයන්ට අපි අකමැති දේවල් ලැබෙනවා නම්, අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු මේවා ලැබෙනවා නම් ඔන්න අපි දුකයි කියලා කියනවා. එහෙමනම් මේ සැපයි දුකයි කියලා කියන්නේ මේ මහ ලොකු දෙයක් නෙවෙයි බලපුවා. මේ ඉන්ද්‍රයන්ට අපි කැමති ටික ලැබෙනවා නම් සැපයි, අකමැති ටික ලැබෙනවා නම් දුකයි. පින්නතුනේ මෙතනදී වෙන ක්‍රියාවක් තමයි, මෙතනදී වෙන සංසිද්ධිය තමයි අපි කැමති අරමුණු ඔස්සේ ඇලෙනවා. අකමැති අරමුණු ඔස්සේ ගැටෙනවා. ඉතින් මේ දෙකටම මෝහය අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ඒ කියන්නේ ඇලෙන කොටත් මෝහය තියෙනවා, ගැටෙන කොටත් මෝහය තියෙනවා. එහෙමනම් ඇලීමයි ගැටීමයි කියලා කියන්නේ ඇත්තටම අකුසල දෙක. දැන් ඇලීම කියලා කියන්නේ ලෝභයනේ. ගැටීම කියලා කියන්නේ ද්වේෂය. දැන් පින්නතුල දන්නවා අපි ඇලීම ගැන වචනයක් කතා කරලා අපේ මාතෘකාවට එමු. දැන් පින්නතුල අහලා තියෙනවා ආදිත්ත පරයාය සූත්‍රය. ආදිත්ත පරයාය සූත්‍රයේ හැටියට පින්නතුනි අපි ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය හා සම්බන්ධව ආස්වාද ජනකව ඉන්න වෙලාවක අපේ මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපි දුගතිගාමී වෙනවා. ඒක තමයි තථාගත ධර්මය. එහෙමනම් බලන්නකෝ අපට කොච්චර අනතුරක් තියෙනවද නේද? දැන් අපි ඇහෙන් විතරක් නෙවෙයි කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් මොකක් හරි අරමුණක් අරගෙන ඒ අරමුණ පිළිබඳව හිත හිතා ආසාවෙන් හිත හිතා ඉන්න වෙලාවක මැරුණොත් ඉතින් කෙලින්ම අපායයි. ඒක ඔය ඇත්තන්ට විතරක් නෙවෙයි අපටත් සාධාරණයි. එහෙනම් අපට ලොකු අනතුරක් තියෙනවා. එහෙනම් මේ ඇලීම කියන එක අපි කොහොම හරි මේක යම්කිසි මට්ටමකට සකස් කරගන්න ඕන. මම මට්ටමකට කියලා කිව්වේ නිවන් දකින්නකම් අපිට මේ බැඳීම් තියෙනවා. හැබැයි පින්නතුනි අවබෝධය තියෙනවා නම් අපට එයින් ගැලවෙන්න පුළුවන්. අවබෝධය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි හිතමු අපිට සුගතිගාමී වෙන්න අපේක්ෂාවක් තියෙනවා නම් මේක මේ කියා ඉන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. අපි හිතමු ස්වාමියා බිරිඳ ඉන්නවා.
දැන් ඇත්තටම විවාහපත් වුණාම ඉතින් ආදරෙන් සෙනෙහසෙන් ඉන්න ඕන. ඊළඟට දරුවන්ට අපි බැඳීමෙන් ඉන්න ඕන. එහෙමනම් පින්වතුනි, මේ ස්වාමියා හිතනවා නම් මෙහෙම කොහොමද අනේ මගේ මේ බිරිඳ මේ වර්තමාන ජීවිතේ බිරිඳ අතීත සංසාරේ අසංඛ්‍යය ගණන් කරන්න බෑ. ඒ තරම් බිරිඳෑවරු ඉඳලා තියෙනවා. අනාගතයටත් එහෙමයි නිවන් අවබෝධ නොකළොත් ඕන තරම් බිරිඳෑවරු ඉන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේ වර්තමාන බිරිඳට අනවශ්‍ය විදිහට බැඳිලා හිටියොත් අපට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේකෙන් කියන්නේ පින්නතුනේ ඒ කරුණාව ආදරේ නැති කරගන්න කියන එක නෙමෙයි, අවබෝධය අවශ්‍යයි. අපි දරුවෝ හදනවා. දැන් අම්මා තාත්තාගේ දරුවන්ට තියෙන බැඳීම මෙයට මිදුළු දක්වාම තියෙන බැඳීමක් නේ. හැබැයි ඒ අම්මා තාත්තා හිතනවා නම් අනේ මම කොච්චර දරුවෝ හදලැද්ද මේ සංසාරේ. වැඩි වුණ නෑ. දැන් මේටි ඉස්සෙල්ලා ජීවිතේ දරුවෝ අපට මතක නෑ. එහෙමනම් මේ ජීවිතේ දරුවන් අල්ලගෙන අපි ඒ දරුවන් මත්තේම ඉන්නවා නම් ඒක මහා මෝඩකමක්. මේකෙන් අදහස් කරන දේ පින්නතුලා හොඳට තේරුම් ගන්න ඕන. දැන් මේ බණ ටික අහලා ගිහිල්ලා දරුවන්ට කියන්නේ දැන් ඕගොල්ලන්ට මගේ බැඳීමක් නැහැ. මං දැන් ධර්මයේ තුල යන්නේ. ඒව මහා මෝඩ වැඩ. එහෙම කියන්න අවශ්‍ය නැහැ. බෝඩ් දාගෙන කරන දෙයක් නෙවෙයි. හැබැයි අම්මා දන්නවා සංසාරේ පුරාවටම දරුවෝ හැදුවා. දැන් මේ වර්තමාන දරුවෝ දෙන්න. ඒ දරුවන්ට ආදරෙන් සෙනෙහසෙන් ඉන්නවා. හැබැයි පින්නතුනේ අර අලකලයකට දාපු වතුර ටිකක් වගේ 아무තු බැඳීමක් නැහැ. අන්න එහෙම ඉන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම අපිට සුගතිගාමී වෙන්න පුළුවන්. දැන් අපි භික්ෂුන් වහන්සේ නමක් හැටියට අපි වුණත් දැන් අපි හදන සේනාසනයේට හරි පන්සලට හරි බැඳිලා හිටියොත් පන්සල කියලා නෑ. අනිවාර්යෙන්ම ප්‍රේතෙක් වෙන්න පුළුවන්. ශ්‍රමණ ප්‍රේතයෝ කොච්චරවත් ඉන්නේ. එහෙනම් අපි දෙපක්ෂයටම මේක පොදුයි. ඒ නිසා අවබෝධය තියෙනවා නම් අපිට ඒකාන්තයෙන්ම සැනසෙල්ල හදාගන්න පුළුවන්. ඉතින් මේක පින්නතුනේ මුලින් ටිකක් පටන් ගන්නකොට අමාරුයි. හැබැයි කාලයක් මේ විදිහට හිත පුරුදු කරපුවාම හරිම ලේසි ඕනම දෙයක් අතහරින්න. මේකෙදි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දේ තමයි මේක කාටවත් තේරෙන්නේ නැතුව වෙන්නයි කරන්න ඕන. මොකද අපි හිතමු සමහර අම්මලා මේ බණ ටික අහලා යනවා. අහලා ගිහිල්ලා පින්නතුනි ගෙදර වෙනම දෙයක් කරනවා. මහත්තයාට කියනවා දැන් මගේ බැඳීමක් නෑ මට උයන්න බෑ කියනවා. මට ධර්මයේ යන්න ඕන කියනවා. එහෙම කිව්වොත් එතන දේශේ වැඩෙන්නේ. ඒ නිසා ඇඟට නොදැනි තමයි මේ ප්‍රතිපත්ති පුරන්නේ. එහෙමනම් මම ඇලීම පිළිබඳව විශේෂයෙන් මේ දේශනාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මූලික පරමාර්ථය තමයි ගැටීම පිළිබඳව තමයි අද මේ දේශනාවෙන් පින්නතුනට කියලා දෙන්නේ. ඒ සඳහා පින්නතුනි මම පාදක කරගන්නේ අංගුත්තර නිකායේ කෝදන කියන සූත්‍රය. එතකොට අපි මුලින්ම දැනගන්නට ඕන මේ කේන්තිය, තරහා. මේ තරහා කියන එක පින්නතුනි අපිට ඇති වෙන සිත් දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් මේ සිත් ගැන කිව්වට බය වෙන්න එපා. බොහොම සරලව මම කියලා දෙන්නම්. අපි හැමෝටම මොන විදිහට මොන දෙයකට කේන්ති ගියත් අපි කේන්ති ගන්නේ සිත් දෙකකින්. ඒකට කේන්ති ගන්න තියෙන සිත් දෙකයි. කේන්ති ගන්න විතරක් නෙවෙයි. අපි අඬන්නෙත් ඒ සිත් දෙකෙන්. අපි ශෝක කරන්නෙත් ඒ සිත් දෙකෙන්. අපි යම් කිසි දෙයක් පිළිකුල් හැටියට දකින්නෙත් ඒ සිත් දෙකෙන්. එහෙමනම් ඒ සිත් දෙක තමයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංකාරික සිත සසංකාරික සිත. සිත් දෙකයි. පින්නතුනේ දැන් කේන්තියක් ගියාම කේන්තියක් යනකොට කේන්තියක් යන්න ප්‍රධානම හේතුව තමයි ගැටෙන අරමුණක් හම්බෙන්න ඕන. ගැටෙන අරමුණක් හම්බෙන්නේ නැත්නම් අපිට කේන්ති යනවද? දැන් අපි පතන විදිහටම අපි හිතන විදිහටම අපේ ළමයි ටික ඉන්නවා.
මහත්යත් අපි හිතන විදිහටම ඉන්නවා. ඊළඟට මේ සබහා දහම පවා වහින්න ඕන වෙලාවට වහිනවා. අපි හිතන වෙලාවට පායන්න ඕන වෙලාවට පායනවා. එහෙනම් අපිට කේන්ති යනවද? නෑ. ඉතින් අපි හිතන පතන විදිහට තියනවා නම් කොහෙද කේන්ති යන්නේ නේද? එහෙමනම් පින්නතුනේ අපිට කේන්ති යන්නේ ගැටෙන අරමුණක් හම්බෙන්න ඕන. ඔය කකචූපම කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ වදාරනවා. එක ගෘහණියක් ඉන්න එයාගේ නම වේදහිකා. මේ ගෘහණිය කාගේවත් මූණවත් දිහා බලලා කතා කරන්නේ බොහොම ලැජ්ජාශීලී, බොහොම ඉවසන කෙනෙක් කියලා ලොකු ප්‍රසිද්ධියක් ඒ ගමේ තිබුණා. ඉතින් මේ වේදහිකාවට හිටියා 16ක්. එයාගේ නම කාලි. මේ කාලි 16 දවසක් කල්පනා කළා අපේ මේ ගෘහණිය මගේ නෝනා හැමෝම කියනවා හරිම ඉවසන කෙනෙක් කියලා. මේක ටිකක් පරීක්ෂා කරන්න ඕන කියලා. මේ 16 මොකද කරේ? දවසක් නැගිට්ට පරක්කු වෙලා. එදා වේදහිකාවගේ මේ ගෘහණියගේ මූණ හොඳ නැහැ. 16ට තේරුණා මෑට කේන්ති යනවා. අපි මේ හොඳට වැඩ කරන නිසා එහෙම කේන්ති යන්නේ නැතුව ඉන්නවා. දෙවන දවසේ මේක තවත් පරීක්ෂා කරන්න ඕන කියලා හිතලා ආයෙත් එදා තව ටිකක් දවල් වෙලා නැගිට්ටා. ඔන්න එදා නම් හොඳටම බැන වැදුනා. එදා දොස් කිව්වා. 16 තේරුම් ගත්තා මේ කේන්ති යනවා. තව ටිකක් පරීක්ෂා කරන්න ඊළඟ දවසේ තවත් පරක් වෙලා නැගිට්ටා. එදා පරුස වචනෙන් බැන්නා. දැන් 16ට හිතා ගන්න බෑ මෙච්චර කාලයකට වචනයක් ශබ්දෙන් කතා කරන්නේ. බිම් බලාගෙන කතා කරන්නේ. දැන් හිතා ගන්න බැරි විදිහට පරුස වචනයමුත් බයිනවා. ඒ තවත් ටිකක් බලන්න ඕන කියලා ඊට පහවදා තවත් පරක් වෙලා නැගිට්ටා. කේන්ති ගියා අහුනේ දොරපොල්ලෙන් ගැහුවා. ඉතින් ගැහුවට පස්සේ පින්නතුනේ දැන් ලේ කලාගෙන 16 එළියට පැන්නා. මෙච්චර කාලයක් මම මේ ගෙදර වැඩ කළා. මම මේ පරක් වෙලා පොඩ්ඩක් නැගිට්ටයි කියලා මට දොරපොල්ලෙන් ගැහුවා මේ වේදහිකාව. එදා ඉඳලා ඇයගේ අර තිබිච්ච කීර්තිය නැති වෙලා ගියා. ඉතින් මේකෙන් අපි අදහස් කරේ පින්නතුනේ ගැටෙන අරමුණක් හම්බෙන්න ඕන අපිට කේන්ති යන්න. එතකොට දැන් මම මේ සිත් දෙක කියලා පින්නතුලට මේ දේශනාව පැහැදිලි කරන්නම්. එතකොට කේන්තියක් යනකොට ගැටෙන අරමුණක් හම්බෙන්න ඕන. ඒකයි පටිඝ සම්පයුත්ත කියලා කියන්නේ. දෝමනස්ස සහගත කියලා කියන්නේ කේන්තියක් එනකොට හිත කොහොමද දොම්නස් වෙනවනේ. අපි හිතමු දැන් උදාහරණයක් හැටියට දැන් මේ පන්සලේ ඉඳලා අපි එළියට යනවා. එළියට යනකොට අපි ජීවිතයේ දකින්න අකමැතිම පුජ්‍යලේ hina වීගෙන ඉස්සරහට එනවා. එතකොට මොකද වෙන්නේ? ගැටෙන අරමුණක් හම්බුණා, හිත දොම්නස් වුණා, අපිට එකපාරම කේන්ති යනවා. අසංකාරික කියන්නේ එකපාරම. ඔන්න පළවෙනි හිත. දෙවෙනි හිත අර විදිහමයි. අපි හිතමු දැන් මේ විහාරේ ඉඳලා නෝනයි මහත්තයයි එළියට යනවා. එළියට යනකොට ජීවිතේ අපි දකින්න අකමැතිම පුජ්‍යල ඇතුළට එනවා. එතකොට දැන් ඔන්න මහත්තයා අපි හිතමු හිත පාලනය කරගෙන බිම් බලාගෙන යනවා. මම මේ උදාහරණයක් කියන්නේ. ඉතින් නෝනා කියනවා එහෙම බිම් බලාගෙන යන්න එපා. අපි නිවටෙක් කියලා හිතයි. අපිට කොච්චර දේවල් ඔය මිනිස්සයා කරාද කියලා ඉතින් අර පොහොර දාන. පොහොර දානකොට ඔන්න කේන්ති යනවා. ඒකට කියන්නේ සසංකාරික හිත. එතන මට නම් හිතෙන්නේ ගොඩාක් අපට කේන්ති යන්නේ ඔය දෙවෙනි හිත. අපි කේන්තිය පාලනය කරගත්තත් ළඟ ඉන්න කෙනෙක් ඒක අවුස්සනවා. නැත්තම් පසු බැහැලා කේන්ති ගන්නවා. ඔන්න ඔය සිද්දකින් තමයි පින්නතුනේ අපට මොන දෙයකට කේන්ති ගියත් අපි කේන්ති ගන්න. ඊළඟට අපි පින්නතුලට මතක් කළා අපි අඬන්නෙත් මේ සිද්දකින්. අඬන්න වෙන සිතක් නැහැ. දැන් බලන්න පින්නතුනේ අපි අඬන්නේ අපි අකමැති දෙයක් සිද්ධ වෙච්ච නිසා. ගැටෙන අරමුණක් එතන හම්බෙලානේ. එතකොට බලන්න
අපි අඬන්නේ අපිට ගැටෙන්න කෙනෙක් නැහැ. දැන් අපි හිතමු අපේ ප්‍රියමනාප පුජ්‍යලෙක් අපිට ප්‍රියමනාප පුජ්‍යලෙක් මරණයටපත් වෙනවා. මරණයටපත් වුනහම අපි කාත් එක්කද ගැටෙන්නේ? ගැටෙන්න පුජ්‍යලෙක් නැහැ. මාරයත් එක්ක ගැටෙන්න බෑනේ. ගැටෙන්න බැරි නිසා අපි අඬනවා. අන්න බලන්න දැන් අපි හිතමු මාරයා නිතර දිවෙන්නේ අපේ ගෙදර එනවා නම් අපි මාරයත් එක්ක රණ්ඩු වෙන්නේ. නමුත් ගැටෙන්න කෙනෙක් නැති නිසා අපි අඬනවා. එහෙමනම් අපි අඬන්නේ අනිවාර්යයෙන්ම මේ දෝමනස්ස හිතින්. එහෙනම් කෙනෙක් මිය පරලෝ ගියාම අපි අඬනවා කියලා කියන්නේ පින්නතුනේ අකුසල්මයි රැස් වෙන්නේ. දැන් ලෝකය ගත්තාම මේ සාමාන්‍ය ලෝකයා මල ගෙදරකට ගිහිල්ලා බලන්නේ ගෙදර කවුද අඬන්නේ? ඇඬුවේ නැත්නම් ඒ අයට ප්‍රශ්නයක්. මේ මිනිස්සයා කොච්චර සේවයක් කරාද නමුත් කාටවත් දුකක් නැහැ. එහෙම කියන්න පුළුවන්. හැබැයි පින්නතුනේ ලෝකයා ඕන දෙයක් කියාගත්තේ. අපි අර මූර්ත ශරීරයේ දිහා බලාගෙන අනේ සබ්බේ සංඛාරා අනිච්චා මේක අනිත්‍ය වෙලා ගිය හැටි කියලා අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරලා මේ පරලෝකීය කෙනාට පින් දෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? අපි එහෙම නෙවෙයිනේ අපි අඬලා අපි බොරුවට ඉතින් අර පැන් වඩලා ඒ දවස් ගණනාවම රැස් කරලා තියෙන අකුසල් රැස් කරලා පැන් වඩලා අපි පින් දෙනවා. එහෙම නෙවෙයි අපිට පුළුවන් නම් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරලා මධ්‍යස්තව ඉඳගෙන ඒ කුසලය ඥාතිවරයාට අනුමෝදන් කරන්න කොච්චර වටිනවද? ඊළඟට පින්නතුනේ අපි ශෝක කරන්නේ මේ සිතෙන්. දැන් අපි හිතමු දැන් මේ විහාරයට එනවා. විහාරයට එනකොට අපි සෙරප්පු දෙක ගලවලා එන්නේ. ඔන්න දැන් අපි බණ ටික අහලා යනකොට සෙරප්පු දෙක නැහැ. අනේ ඉතින් ශෝකයක් ඇති වෙනවා. අනේ මගේ අලුත්ම සෙරප්පු දෙක කවුද හොරකම් කළා කියලා අපිට ශෝකයක් ඇති වෙනවා. අර ගැටෙන අරමුණක් හම්බුණා. හොරා දැක්කනම් අපිට ශෝකයක් ඇති වෙන්නේ. දැන් බැරි වෙලාවත් අපි යනකොට අපේ සෙරප්පු දෙක කවුරු හරි හොරකම් කරනවා අපි දකිනවා. ශෝකයක්ද ඇති වෙන්නේ දේශයක්ද? දේශයක්. අන්න මගේ සෙරප්පු දෙක ගන්නවා කියලා කේන්තියක් යනවා. ගැටෙන්න කෙනෙක් ඉන්නවා නම් ද්වේෂය, ගැටෙන්න කෙනෙක් නැත්තම් ශෝකය. එහෙමනම් මේ ශෝක කරන්නේ අඬන්නේ ඊළඟට කේන්ති ගන්නේ මේ හැම දෙයක්ම වෙන්නේ පින්නතුනේ මේ පටිඝ සිද්දකින්. ඊළඟට අපි මතක තියාගන්නට ඕන මේ පටිඝයේ නැත්තම් මේ ක්‍රෝධයේ අනීවරණ අවස්ථාවක් නැහැ. ඒ සෑම විටම ධානාදීට ප්‍රතිවිරුද්ධයි. දැන් ආලෝකයේ තියෙන තැන අඳුර නැහැ නේද? අඳුර තියෙනවා නම් එතන ආලෝකයකුත් නැහැ. අන්ධකාර ආලෝක දෙක උන්ට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි කේන්තිය තියෙන හිතක කවදාකවත් කුසල් සිත් නැහැ. අපි හිතමු දැන් පින්නතොල බණ අහනවා. එතකොට දැන් මට පේනවා මේ සුදු ඇඳුම් ඇඳගෙන දැන් මගේ දිහා බලාගෙන බණ අහනවා. දැන් මට 100%ක්ම කියන්න පුළුවන්ද මේත් කුසල් හිතින්ම බණ අහනවා කියලා? අපි හිතමු දැන් ওই හිතට ආවොත් අනේ මේ බණ ටික ඉක්මනට ඉවර වුණොත් කියලා පොඩි කේන්තියකින් බණ අහන්නත් පුළුවන් නේද? එතකොට බලන්න ඒ සිතක පහළ වෙන සිතුවිලි පින්නතුන හොයන්න බෑ. ඒක Taman තමයි දන්නේ. ඉතින් එහෙමනම් මේ ද්වේෂය කියන එක ගැන හොඳට තේරුම් ගන්නට ඕන. මේ ද්වේෂය නිසා තමයි ආනන්තරිය පාප කර්ම පහම සිද්ධ වෙන්නේ. දැන් බලන්න තමන්ගේම අම්මා මරන්නේ කේන්තිය නිසා. තමන්ගේ තාත්තා මරන්නේ කේන්තිය නිසා. ඊළඟට පින්නතු රහතන් වහන්සේ මරන්නේ කේන්තිය නිසා. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේගේ ලේ සොලවන්නේ කේන්තිය නිසා. සංඝ බේදේ කරන්නේ කේන්තිය නිසා. දැන් අපි බොහොම සමහරව නිකම් පැෂන් එකට වගේ කියන මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි කේන්ති අනේක කියලා. ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තමයි. එහෙමනම් මේ කේන්තිය අනිවාර්යෙන්ම අපි පාලනය කර ගන්නට ඕන.
එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේශය නැත්තම් මේ කේන්තිය ඇති වෙන ආකාර 10ක්. දැන් මේ පින්නතුනට හිතන්න පුළුවන් මේ ආකාර 10න් හැර කේන්තිය මේ ලෝකේ කාටවත් ඇති වෙන්නේ නැහැ. බලන්න මේ තථාගත ධර්මයේ තියෙන ගැඹිරත්වය. දැන් මෙතන කෙනෙකුට උනත් විවෘතව හිතන්න පුළුවන් නෑ හාමුදුරුවනේ ඔය 10ට හැර තවත් එකක් තියෙනවා කියලා කාට හරි පුළුවන් නම් කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දසමයට දේශනා කරනවා මේ ලෝකේ හැම කෙනෙකුටම කේන්ති යන්නේ මෙන්න මේ ආකාර 10ට. ඒ ආකාර 10 තමයි ඔන්න කෙනෙක් හිතනවා අසවලා කවුරු හරි කෙනෙක් ගැන අසවලා මට අවඩක් කළේය කියලා හිතනවා. එතකොට අපිට කේන්ති යන එකක් නේ. දැන් කවුරු හරි කෙනෙක් අතීතය ගැන හිතලා මට මේ මිනිස්සයා ඉස්සර මෙහෙම කරානේ කිය ඒකම හිතනවා. එතකොට කේන්ති යන්නේ නැද්ද? කේන්ති යනවා. අර ගින්නට පිදුරු දැම්මෝ වගේ. අර තියෙන්නේ අර ධම්මපදයේ අක්කොච්චිමං අවදිමං අජිනිමං අහසිමේ කියලා. අසවලා මට බැන්නා, මාව පැරැද්දුවා, මට මෙහෙම කරා, අරම කරා. එහෙම හිතන්න මේ ක්‍රෝධ ගින්න ඇවිලෙනවා. එතකොට අතීතය ගැන හිතලා අපි කේන්ති ගන්න අවස්ථා තියෙනවා. ඊළඟට වර්තමානයෙන් හිතලා මේ මිනිස්සයා මට මේ හරියට වද දෙනවා කියලා කේන්ති ගන්නවා. ඔන්න ක්‍රම දෙකයි. ඊළඟට මෙයා හිතනවා මේ මිනිස්සයා මට අතීතෙත් කරදර කළා, දැමුත් කරදර කරනවා. අනාගතෙත් මෙයාගෙන් බේරිල්ලක් නැහැ කියලා හිතනකොට ක්‍රෝධය උපදින ක්‍රම 3යි. එහෙම අපිට කේන්ති ඇති වෙනව නේද? ඊළඟට පින්නතුනේ තමන්ට නැතත් තමන්ගේ දරුවෙකුට, තමන්ගේ ස්වාමියාට, අම්මා තාත්තට, තමන්ට සමීප කෙනෙකුට ඒ විදිහට අවඩක් කළේය කියලා අතීතෙන් හිතනවා. අවඩක් කරයි කියලා වර්තමානයෙන් හිතනවා. අවඩක් කරන්නේය කියලා අනාගතෙන් හිතනවා. එතකොට ක්‍රම 3යි. එතකොට 6යි. ඊළඟට තමන්ගේ හතුරෙකුට, කියන්නේ තමන් කැමති නැති කෙනෙකුට කවුරු හරි කෙනෙක් හිත වැඩක් කළේ. අපි හිතමු දැන් අපිත් එක්ක තරහයි කෙනෙක්. අපේම සහෝදරේ ඒ කෙනාට උදව් කරනවා. අපිට කේන්ති යන්නේ නැද්ද? අපි තරහ පුද්ගලයාට අපේම මල්ලි හරි අයියා හරි උදව් කරනකොට අපිට කේන්ති යනව නේද? කේන්ති යනවා. අතීතෙන් හිතනවා මේ අපේ සහෝදරයා මගේ මල්ලි මගේ හතුරාට උදව් කළා කියලා ඒ ගැන හිතලා කේන්ති ගන්න. වර්තමානයෙන් උදව් කරනකොට දැන් අපි හිතමු හතුරෙකුට කවුරු හරි අපේ සහෝදරයෙක් උදව් කරනවා. කේන්ති යනවා. අනාගතෙන් හිතලා මගේ සහෝදරයා ඉස්සරත් උදව් කළා, මගේ හතුරට දැනුත් උදව් කරනවා, අනාගතයටත් උදව් කරાવી කියලා කේන්ති ගන්නවා. එතකොට 9යි. මේ 9ට අස්ථාන කෝපය එකතු කළාම 10ක් වෙනවා. අස්ථාන කෝපය කියලා කියන්නේ කෝප නොකළ යුතු දේවල් කෙරෙහි කිපෙනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට සමහරු පින්නතුනේ මේ අවුවට කිපෙනවා. දැන් ඉර පායාගෙන එනකොට වැඩියෙන් මේ පුදුම අවුවක් කියලා කේන්ති ගන්නවා. සමහරු වහිනකොට මේ හැම වෙලේම චිරිචිරිය කියලා එහෙම කියනව නේද? වැස්සත් එක්ක කේන්ති ගන්න. මදුරුවෙක් කෑවත් කේන්ති යනවා. පාරේ යනකොට තමන්ගේ කකුල ගලක හැප්පුණොත් එහෙම ඒත් කේන්ති ගන්න. මම දැකලා තියෙනවා දවසක් එක මහත්තයෙක් එහෙම බැම්මක කකුල හැප්පුණා, එයාගේ සපත්තුවෙන් එතන ගහනවා. එතකොට බලන්න පින්නතුනේ මේකට කියන්නේ අස්ථාන කෝපය. එතකොට 10යි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මෙන්න මේ ක්‍රම 10ට තමයි ලෝකේ හැම කෙනෙකුටම කේන්ති යන්නේ. එහෙමනම් මේ කේන්ති ගියාම කුද්දෝ අත්තන්න ජානාති, කුද්දෝ ධම්මන්න පස්සති. කිපුණු තැනැත්තාට කිසි අර්ථයක් පේන්නේ නැහැනේ.
කිසි ධර්මයක් පේන්නේ නැහැ. කිපුණු තැනත්තා නිතරම අර මතකයට නගාගන්නේ Tamanට කරපු මොනවා හරි දේවල් සිහියට නගාගෙන තමයි කටයුතු කරන්නේ. ඉතින් මේ කේන්ති ගියාම අර ව්‍යාපජ්ජති විනස්සති තීතේන චිත්තං කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන මේ සිත විකෘතියට විනාශයටපත් වුනාම හරියට බතක් පිළුණුනා වගේ. දැන් ආහාරයක් පිළුණුනහම ත්‍රිසංගත සතෙක්වත් ඒකට කැමති නෑනේ. අන්න ඒ වාගේ තමයි ක්‍රෝධයෙන් යුක්ත පුජ්‍යලයා කෙරෙහි කිසිම ස්වභාවයක් නැහැ. ප්‍රිය භාවයක් නැහැ. මුහුණ පුරාම මේ ගතිය ඇති කරන්නේ මෙන්න මේ ක්‍රෝධය නිසා. එහෙමනම් පින්නතුනි මේ ක්‍රෝධය කියන්නේ අර ලෝභය වගේම භයානක දෙයක්. අපි අන්තිම මොහොතේ අන්තිම හුස්ම ටික හෙළන මොහොතේ මේ ක්‍රෝධ හිතක් කේන්ති හිතක් ඇති වුණොත් අපිට සුගතිගාමි වෙනවා කියන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. එහෙමනම් මේ සඳහා කළ යුතු හොඳම දේ තමයි ඉවසීම නැත්නම් මෛත්‍රිය. ඉතින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ ක්‍රෝධය පිළිබඳව වදාළ විචිත්‍ර දේශනාව තමයි කෝදන සූත්‍රය. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ක්‍රෝධ කරන පුජ්‍යලයාට සාන්දෘෂ්ටික විඳින්න වෙන විපාක 7ක්. තථාගතයන් වහන්සේ වදාරනවා මේ ක්‍රෝධය නිසා. දැන් මේ ක්‍රෝධය කියලා කිව්වහම අපිට පුංචි කාලේ ඉඳලා ඔය ඇලීම් ගැටීම් ඇති වෙනවා. හැබැයි ඉතින් පුංචි කාලේ අපි රණ්ඩු වෙනවා, යාළු වෙනවා. ඒවා හිතේ පවතින්නේ නැහැ නේද? අර දියේඳි ඉරක් වගේ ඒක මැකිලා යනවා. ආය අපි යාළු වෙනවා. හැබැයි ටිකක් මෝරනකොට අර ටිකක් වැල්ලේ ඇඳපු ඉරක් වගේ ටික වෙලාවක් තරහ පවතින කාලෙකුත් එනවා. හැබැයි පින්නතුනේ සමහර අයට ගලේ කෙටු අකුරක් වගේ මුළු ජීවිත කාලෙම පමණක් නෙවෙයි සාංශාරිකවම මේ ක්‍රෝධය හිතේ පවතිනවා. එහෙම අය තමයි දැන් ඔය එකතු වෙලා පරිගන්නේ. මේ ධර්මයේ තියෙන පින්නතුනේ න්‍යාය ධාතු සංයෝගය කියලා. ධාතු සංයෝගය කියලා කියන්නේ දැන් අපි හිතමු කෙනෙක් සමග පරිගන්න උවමනාවක් තියෙනවා නම් ගැටෙන දෙන්නෙකුට එකතු වෙන්න බෑනේ. ඒ දෙන්න එකතු වෙන්නේ පින්නතුනේ ඒ ධාතු සංයෝගය කියන්නේ බොහොම ප්‍රියමනාපව එකතු වෙනවා. එකතු වෙලා ඊට පස්සේ තමයි පරිගන්න හදාගන්නේ. දැන් බලන්න සමහර පුජ්‍යලෝ ඉන්නවා. සමහර තරුණියෝ ඉන්නවා. දැක්ක ගමන්ම පහදිනවා. ඉතින් බැඳීම් ඇති වෙනවා. ඉතින් ඊළඟට අම්මලාට තාත්තලාට කරදර කරනවා කසාද බඳින්න ඕන කියලා. දෙමව්පියොත් මොකද කරන්නේ? ඉතින් ඕගොල්ලෝගේ කැමැත්තනේ කියලා බන්දලා දෙනවා. බන්දලා දුන්නට පස්සේ සතිය දෙක යනකොට ඔන්න පටන් ගන්නවා. ඒ මොකද? ඒකට කියන්නේ ධාතු සංයෝගය. මේ පරිගන්න ක්‍රමයක් තියෙන්න ඉපේ. එතකොට පින්නතුනේ මේ ගලයේ කෙටු අකුර වගේ මේ කේන්තිය තියාගන්න කෙනාට මහා අවඩක් සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ක්‍රෝධයෙන් යුක්ත පුජ්‍යලයා නිතරම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි මේ කෝදන සූත්‍රයේ සඳහන් වෙන පළවෙනි කාරණය. එයා නිතරම හිතන දෙයක් තමන් ක්‍රෝධ කරන පුජ්‍යලයා ලස්සනට ඉන්නවට කැමති නැහැ. එයාගේ හිතේ නිතරම තියෙන විරූපී වේවා කියලා. බලන්න මේ ක්‍රෝධේ හැටි කෙනෙක් හොඳට ඇඳලා පැනදලා ලස්සනට ඉන්නවට මේ ක්‍රෝධයෙන් යුක්ත පුජ්‍යලයා කැමති නැහැ. එහෙම දැක්ක ගමන් එයාට කේන්ති යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ක්‍රෝධ කරන පුජ්‍යලයා තමයි පළමුවෙන්ම විරූපී වෙන්නේ. ඒ ජීවිතේම. දැන් බලන්න පින්නතුනේ කෙනෙක් ලස්සනට ඉන්න කැමති නැත්නම් ඒ ක්‍රෝධ කරන පුජ්‍යලයාගේ හිත කුණු වෙලානේ. එයා ඉන්නේ බොහෝම තරහයෙන්. තරහයෙන් ඉන්නකොට එයාගේ තියෙන ලස්සනවත් පේනවද? පේන්නේ නැහැ. දැන් බොහොම රූප සම්පන්න අය නිතරම කේන්තියෙන් දකින්න බැරි මූණක් තියාගෙන ඉන්නවනේ එයාගේ ලස්සනක් පේනවද?
ලස්සනක් පේන්නේ. මේක බුද්ධ වචනේ, මේක වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් කෙනෙක් ලස්සනට ඉන්නවට කැමති දකින්න කැමති නැති කෙනා පින්නතුනි කොච්චර ලස්සන වුණත් එයා විරූපී වෙනවා. ඒ ජීවිතයේ සාන්දෘෂ්ටික වශයෙන්. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ ක්‍රෝධ කරන පුජ්‍යලයා කොච්චර හොඳට කොණ්ඩේ පීරගෙන තෙල් ගාගෙන ලස්සනට ඇඳුම් ඇඳගෙන කොහොම හිටියත් එයා විරූපී වෙනවා. ඔන්න පළවෙනි කාරණය. දෙවන කාරණය තමයි ක්‍රෝධයෙන් යුක්ත පුජ්‍යලයා නිතරම ප්‍රාර්ථනා කරන දෙයක් තමයි තමන් ක්‍රෝධ කරන කෙනා ගැන අනේ මේ තැනත්තාට සුව නින්දක් නොවේවා කියන. බලන්න මේ කේන්ති හැටි නිදා ගන්නවටවත් කැමති නැහැ. ඔය අනුරුද්ධ මහරහතන් වහන්සේට හිටිය නැගණියක්. මේ නැගණිය බොහෝම රූප සම්පන්න තැනැත්තියක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ ගෙදරට වැඩම කළාම නංගි වාර දෙක තුනක්ම වඳින්න ආවේ නැහැ. ඉතින් එක වාරයකදී අනුරුද්ධ මහරහතන් වහන්සේ අම්මගෙන් ඇහුවා කෝ අපේ නංගි ඇයි නං ඉස්සරහට ඇවිල්ලා වඳින්නේ නැත්තේ? අම්මා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ නැගණියට මහා භයානක කුෂ්ඨ රෝගයක් හැදිලා තියෙනවා. හොඳටම විරූපී වෙලා ඉන්නේ. ඒ නිසා නංගි ලැජ්ජාවට ඇතුළට වෙලා එන්නේ නැහැ එළියට. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ නංගිව කැඳවලා බැලුවා විරූපී වෙලා හිතා ගන්න බැරි විදිහට කුෂ්ඨ රෝගී. අනුරුද්ධ මහරහතන් වහන්සේ බැලුවා මේකට හේතුව. බලනකොට උන්වහන්සේ දැක්කා. එක ජීවිතයක මේ නැගණිය රජ කෙනෙකුගේ අන්තපුරේ හිටියේ. මේ අන්තපුරේ හිටපු මේ දේවිය තවත් ඒ වගේම අන්තපුර ස්ත්‍රියක් කෙරෙහි ක්‍රෝධසිතක් ඇති කරගෙන ඈ නිදා ගන්න ඇඳේ කාඹිලිය ගන්නවා. ඉතින් අර තැනැත්තිය නිදා ගන්න ගිහිල්ලා එහෙන් කානවා මෙහෙන් කානවා එල්ලි වෙනකන් කතා ඉන්නවා. මෙයා hina වෙවි ඉන්නවා. බලන්න ඒක අපිට බැලුමට පේන්නේ පුංචි අකුසලයක් වගේනේ. නමුත් පින්නතන ආත්ම ගණනාවක්ම ওই විදිහට කුෂ්ඨ රෝගයක් හැදිලා අන්තිමට අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය වෙලත් ඒක විපාක දුන්නා. ඉතින් දැන් මේ කර්මය ගෙවිලා අනුරුද්ධ මහරහතන් වහන්සේ නැගණියට කිව්වා ඔබට ගොඩාක් ආභරණ තියෙනව නේද? ওই ආභරණ ටික ඔක්කොම මිල කරලා මහා සංඝරත්නයට දානශාලාවක් හදන්න කිව්වා. දානශාලාව හදලා පූජා කරන දවසේ මේ නැගණියගේ කුෂ්ඨ රෝගය සහ මුලින්ම සුවපත් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් බලන්න මේ ක්‍රෝධය දැන් ක්‍රෝධයෙන් යුක්ත පුජ්‍යලයා අනුන්ට සුවනින්දක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉන්නකොට Taman තමයි නිින්ද යන්නේ නැත්තේ. දැන් බලන්නකෝ අපි මහා කේන්තියෙන් ඉන්නකොට අපිට නිින්ද යනවද? කාකරේ හරි වෛරයෙන් කොට්ටේට ඔළුව තියාගෙන ඒකම පැසෝ ඉන්නකොට නිින්ද යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා සාන්දෘෂ්ටිකව ක්‍රෝධ කරන පුජ්‍යලයාට ඒක කැරකිලා එනවා. ඒක දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි මේ ක්‍රෝධ කරන පුජ්‍යලයා Taman ක්‍රෝධ කරන කෙනා ගැන මෙහෙම හිතනවා. දැනුගත් කමක් නම් ඇති නොවේවා කියලා හිතනවා. ඒ කියන්නේ ඉගෙන ගන්නවට කැමති නැහැ. පින්නතුනේ මේක බහුලව සමාජයේ තියෙනවා. සමහර ගුරුවරු ඉන්නවා තමන්ගේ ශිෂ්‍යයෝ ඉගෙන ගන්නවට කැමති නැහැ. මේ ද්වේෂයේ මේ පටිගිය හැටි. සමහර දරුවෝ මට කියලා තියෙනවා දැන් ඔය ඈත ගම් වලින් ඔය සාමාන්‍ය පෙළ විභාගයෙන් පාස් වෙලා ලොකු ඉස්කෝලවල වලට ආපුවාම තමන්ගේ බාප්පා පුංචි සමහර නැන්දලා අර ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් අර දරුවා ඉගෙන ගන්නවට කැමති නැහැ. මං හොඳට බලලා තියෙනවා එහෙම අයගේ දරුවෝ පින්නතුනේ අනාගතේ විනාශ කර ගන්නවා. ඒ මොකද අර කෙනෙකුගේ අධ්‍යාපනයට විරුද්ධ වෙනකොට තමන්ගේ දරුවන්ට මේක කැරකිලා එනවා. මේක හොඳට මතක තියාගන්න ඕනේ මම මේ සිතට එන එකක් නෙවෙයි මේ කියන්නේ ඇත්තට මේ බුද්ධ වචනේ.
බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා කවදාවත් වෙනස් වෙන්නේ නැහනේ. එහෙනම් අපි කාගේවත් දරුවෙකුට අධ්‍යාපනයට බාධා කරනවා නම් අපේ දරුවන්ට තමයි ඒක කැරකිලා ඉන්නේ. එහෙමනම් දැනුගත්කමක් ඇති නොවේවා කියලා පතනවා සාන්දෘෂ්ටිකව Tamanට මේකේ ප්‍රතිවිපාක විඳින්න සිද්ධ වෙනවා. ඊළඟට පින්නතුනේ මේ ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා නිතරම හිතන එකක් තමයි තමන් ක්‍රෝධ කරන කෙනාට හරියන්න නම් එපා. දිනු වෙනවට කැමති නැහැ. මුදිතාව කියන එක දන්නේවත් නැහැ. එතකොට බලන්න හරියන්න නම් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකෙන් වෙන්නේ මොකද්ද? තමන්ටම තමයි පින්නතුනේ ඒ தത്വයටපත් වෙන්න සිද්ධ වෙන්නේ. දැන් බලන්න බොහෝ දෙනා දැන් ඊර්ෂ්‍යාවෙන් අන් අයගේ දිනුව බලා ගන්න බැරුව නැත්තම් පුදුම ඊර්ෂ්‍යාවකින් කටයුතු කරන අවස්ථා තියෙනවා. ඉතින් අර උනන්දුවෙන් වැඩ කරන කෙනා දිනු වෙනවා. ඉතින් අර කෙනා ඊර්ෂ්‍යා කර ඉන්නවා කාලේ ගිවිලා යනවා තමන්ම දුප්පතෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ ක්‍රෝධය කියන එක හරි භයානක එකක්. මම මේ කියන්නේ සාංශාරික වශයෙන් විපාක දෙන ඒවා නෙවෙයි. මේ ජීවිතේම අත්විඳින්න වෙන දේවල්. ඊළඟට ක්‍රෝධ කරන කෙනා පස්වෙනි එක ක්‍රෝධ කරන කෙනා පින්නතුනේ තමන් ක්‍රෝධ කරන කෙනා ගැන මෙහෙම හිතනවා. මෙයාට කීර්තියක් නම් නොලබේවා කියලා. දැන් තමන් ක්‍රෝධ කරන කෙනාට කීර්ති ප්‍රශංසාවක් ලැබෙනවට කැමති නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ගුණ ගෝසාව දෙව්ලෝ බඹලෝ දක්වා විහිදි ගියා. ඒ උන්වහන්සේගේ මේ කීර්ති ඉවස ගන්න බැරි වුණු අන්‍ය තීර්ථකයෝ අභූතෙන් චෝදනා කළා. අන්තිමට මොකද වුනේ? ඒ ජීවිතේම තීර්ථකයෝ නැත්තරම නැති වෙලා ගියා. එහෙමනම් අනුන්ගේ කීර්ති ප්‍රශංසා වළක්වන්න යනකොට තමන්ම තමයි පින්නතුන් නින්දා අපහාස වලට ලක් වෙන්නේ. මේ ක්‍රෝධ කරන අයට සාන්දෘෂ්ටිකව විඳින්න වෙන දේවල්. ඊළඟට පින්නතුනේ මේ ක්‍රෝධ හිතක් තියෙන කෙනෙක් ඔය පින්නතුලට මේ වගේ අධ්‍යක්ීමුත් ඇති තමන් ක්‍රෝධ කරන කෙනා ගැන මෙහෙම කියනවා. ඔය පුජ්‍යලයා තනි වෙන්නමයි ඕන. එහෙම හිතනවා පතනවා. දැන් එහෙම කියන්නේ නැද්ද? බලන්නකෝ ඔයාට වෙනදී ඔයාට වතුර පොතක් දෙන්න කෙනෙක් නැති වෙනවා. එහෙම කියන්නේ නැද්ද අපි? කියනවා. එතකොට බලන්න පින්නතුනේ තමන්ටම තමයි ඒ தത്വයට ඊර නමට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ තමන්ගේ හිතේ තියෙන්නේ මර ක්‍රෝධයනේ. ක්‍රෝධය නිසා තමන් තනි වෙනවා. ඔන්න සාන්දෘෂ්ටික ප්‍රතිඵල. ඇත්තටම මේවා හොඳට අධ්‍යයනය කරලා බලනකොට හරියටම හරි මේ දේවල් ඒ විදිහටම වෙනවා. පොදුම විදිහේ සාන්ත හිතක් තියෙනකොට මෛත්‍රියෙන් ඉන්නකොට පින්නතුනේ හැම දිනාගේම ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ වගේම එයාට ඕන තරම් යාළුවෝ ඉන්නවා හිතවත් ඉන්නවා. හොඳට මතක තියාගන්න මෛත්‍රී හිතක් හොඳට තියෙනවා නම් කළු ගලක් වුණත් තමන්ගේ පැත්තට නමා ගන්න පුළුවන්. ඒක ඊටාම වටිනා දෙයක්. ඊළඟට පින්නතුනේ මේ ක්‍රෝධයෙන් යුක්ත පුජ්‍යලයා හත්වෙනි කාරණය. තමන් ක්‍රෝධ කරන කෙනා ගැන මෙහෙම හිතනවා. කොහොමද හිතන්නේ? මෙයා ඒකාන්තයෙන් නිරේමයි යන්න ඕන කියලා. දැන් එහෙම හිතනවනේ නේද? මොකක් හරි වරදක් කරලා කවුරු හරි ඉන්නකොට අනේ මේ අයට දැන් ඉතින් අපායවල් හදන්න වෙනවා. ඔය මිනිස්සුන්ට සුගතියක් නෑ. ඕවා පින්නතුනේ හරි භයානක වචන. අපි ඒවා පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. එහෙමනම් අපි කෙනෙකුට දුගතිය ප්‍රාර්ථනා කර ඉන්නකොට අපේ හිතේ මොනවද වර්ධනය වෙන්නේ? අපේ හිතේ වර්ධනය වෙන්නේ මේ පටිගය. මේ පටිගය නිසාම අපි දුගතියට යනවා. එහෙමනම් මේ කේන්තිය කියන එක අපි පාලනය කරගන්නට ඕන. මේකට තියෙන හොඳම ඖෂධය තමයි පින්නතුනේ මෛත්‍රිය. මෛත්‍රිය කියලා කියන්නේ මේ ප්‍රාථමික පුංචි භාවනාවක් නෙවෙයි. ගැටීම කඩන්න තියෙන, ගැටීම ගලවන්න තියෙන එකම ඖෂධය තමයි මෛත්‍රිය. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන්ති පරමන් තපෝ.
කෝටි ගාණක් භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවලා තථාගතයන් වහන්සේ වදාරනවා පරම තපස පරම සීලේ තමයි ඉවසීම. කන්ති හියෝන විජ්ජති ඉවසීමට වැඩි තරම් මන් යහපතක් නැහැ. ඊළඟට පින්නතුනි කන්ති බලං බලානිකං ලෝකයේ තියෙන ලොකුම බලෑනිය තමයි ඉවසීමේ බලෑනිය. දැන් බලන්න ලෝකයේ තියෙන ලොකු බල කඳවුරු වලටත් ප්‍රහාර දෙනවන සත්‍යවාදී නේද? ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ වචනය කන්ති බලං බලානිකං ලෝකයේ තියෙන ලොකුම බලෑනිය තමයි උසස්ම බලෑනිය තමයි ඉවසීම. එහෙමනම් මේ ඉවසීම මෛත්‍රිය ප්‍රගුණ කරගන්න අය පින්නතුනි බොහෝ සෙයින් සුගතිගාමී වෙනවා. ඒ නිසා පින්වත් හැම දෙනාම මේ මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරන්න. ඉතින් බලන්න මෛත්‍රී ආනිසංස කොච්චර තියෙනවද? මෛත්‍රී වඩන කෙනා පින්නතුනි හැම කෙනාටම ප්‍රියයි. දෙවියන්ට, මනුස්සයන්ට ප්‍රියයි, අමනුස්සයන්ට ප්‍රියයි. ඒ වගේම මුඛවන්නෝ විප්පසීදති. ඊළඟට මූණ හරීම ලස්සනයි. හැම කෙනාටම ප්‍රියමනාපයි. එහෙමනම් මේ මෛත්‍රිය වඩන කෙනා ඒකාන්තයෙන් මිය පරලොව යනකොට සුගතිගාමි වෙනවා. ඒ නිසා අපේ පින්වත් හැම කෙනෙක්ම අපට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ හැම දෙයකම කේන්ති ගන්න එක. ඒක හරීම භයානකයි. දැන් අපි හිතමු කටින පින්කම් දාමිස පූජාවලින් ලොකුම පින්කමනේ කටින පින්කම. කටින පින්කම් 27ක් කරලා තියෙනවා. පන්සල් හදලා තියෙනවා. දානමාන පින්කම් අනන්තයි අපරිමාණයි. ගෙවල් හදා දීලා තියෙනවා. ඉතින් මේවා වටිනවා. හැබැයි පින්නතුනි මේ හිත සකස් කරගෙන තිබුණ නැත්නම් අපිට විශාල අනතුරක් නැද්ද? තියෙනවා. දැන් හැම වෙලෙම ඔය මහානීය පින්කම් කරගන්න කෙනෙකුට හොඳටම කේන්ති යනවා නම් මරණ මංචකයේ ඔය ද්වේෂ හිතක් ඇති වුණොත් නම් සුගතිගාමී වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේ තථාගත ධර්මය කියලා කියන්නේ කය හදන වැඩපිළිවෙලක් නෙවෙයි, කෙලින්ම හිත හදන වැඩපිළිවෙලක්. ඒ නිසා අපේ පින්වත් හැම කෙනෙක්ම මේ මෛත්‍රී භාවනාව හොඳට ප්‍රගුණ කරන්න. අවසාන වශයෙන් මේ මෛත්‍රී වඩන විදිහත් මම කියන්නම්. පින්නතුනේ අපි මෛත්‍රී භාවනාව කරන්නේ මම නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි, වෛර නොවෙමි, තරහ නොවෙමි. තව නොඑක් වචනක් කියනවා. හැබැයි මේ භාවනාවක් සාර්ථක වෙන්න කර්මස්ථානය, ඒ කියන්නේ භාවනා අරමුණ පුංචි වෙන්නට ඕන. භාවනා අරමුණ වැල්වට ආරමක් වුණොත් හිත එක්තෙන් කරන්න අමාරුයි. දැන් උදාහරණයක් හැටියට දැන් මම මේ අපි හිතමු දැන් මම හිතනවා S2 පියාගෙන මගේ මේ වටාපත පිළිබඳ, මේ දෙහත් වට්ටිය පිළිබඳ, මේ මල් කලඹ පිළිබඳ, මේ පින්නතුල්ලාන් එක එක්කෙනා පිළිබඳව මම වෙන වෙනම හිතනවා. ආයෙ මම මුලට එනවා වටාපත, දෙහත් වට්ටිය, මල් කලඹ, මේ පොජ්ජලෝ, මේ පින්නතුල්ලා එක එක්කෙනා ගැන මම හිතාගෙන යනවා. එහෙම හිතන්න ගියොත් පින්නතුනේ මගේ හිතට මහා බරක්, හරි අමාරුයි එක තැන තියාගන්න. නමුත් මම එක දෙයක් හිතට ගන්න මේ වටාපත. වටාපතටම හිත පවත්වමින් ඉන්නවා. එතකොට මගේ හිත මෙතන තියාගන්න ලේසි. අන්න ඒ වගේ මම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා මේ ඔක්කොගෙම තියෙන එකම අදහස. එහෙනම් අපි මෛත්‍රිය වඩනකොට මම සුවපත් වෙමි. ඒ ඇති. ගොඩාක් කියන්න අවශ්‍ය නැහැ. මම සුවපත් වෙමි. ඊළඟට තමන්ට කියලා තමන් දන්නවා නම් සුවපත් වෙමි, සුවපත් වෙමි, සුවපත් වෙමි. අද ගිහිල්ලා කරලා බලන්න හොඳට හිතෙන්පත් කරගන්න පුළුවන්. ඊළඟට පින්නතුනි කාලයක් ප්‍රගුණ කරලා ප්‍රියමනාප මධ්‍යස්ථ ඒ විදිහට ඉස්සරහට යන්න පුළුවන්. එහෙමනම් මේ මෛත්‍රිය ප්‍රගුණ කරන්න මොකද අපි මහා කාලයක් ජීවත් වෙන්නේ මේ දවස් 30000ක් නේ අපි ජීවත් වෙන්නේ උඩරිම නේද? ඉතින් මේ කාලේ පින්නතුනි සුගතිගාමිවත් වෙන්න අපට දක්ෂකමක් නැත්නම් ඒක මහා අපරාධයක්. මේ බුද්ධ ශාසනයක් ලැබිලා, සද්ධර්මයේ ලැබිලා නේද? අංග විකල භාවයක් නැති හොඳ ජීවිතයක් ලැබිලා, ලැබෙන්න තියෙන හැම දුර්ලභ දෙයක්ම අපට ලැබිලා තියෙනවා. එහෙමනම් වීරිය ඇති කරගෙන, නුවණ ඇති කරගෙන තමන්ගේ සත්‍ය ප්‍රමාණයෙන් මේ ධර්ම මාර්ගයෙන් ඉස්සරහට පියවරින් පියවර අපි යන්නට ඕන. එහෙම නැතුව පින්නතුනේ රැකියාවක් කරලා ළමයි හදාගෙන, ගයක් හදාගෙන,
සමාජෝකනි සාර්ථක ජීවිතය කියලා කියන්නේ. පින්නතුනේ එච්චර මහන්සි වෙලා ඒවත් අයිනෙම භූතෙක් වෙලා ඉපදුනොත් මොකද කරන්නේ? නේද? එහෙමනම් අපි අපේ පිළිසරණ හදා ගන්නට ඕන. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ මෛත්‍රී භාවනාව තුළින් ඒකාන්තයෙන් විශාල සැනසෙල්ලක් ඇති කර ගන්නට පුළුවන්. ඉතින් පින්වත් හැම දිනාටම මේ යන ගමනේදී අපිට බහුල වශයෙන් තියෙන මේ ක්‍රෝධය පාලනය කර ගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන අලකොළමඩ දොඩංගස්ලන්ද එපදිංචි W විමලරත්න මහත්මයා, ඒ වගේම බ්‍රිගේඩියර් ජනක විමලරත්න මහත්මයා, ඒ වගේම මහත්මාව විශානේ විමලරත්න, අනුෂා විමලරත්න, චන්දිමා විමලරත්න කියන දියණිවරු, ඒ වගේම පෑනාවරු, මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ පවුල් වලට සම්බන්ධ සියලුම දෙනා එකතු වෙලා තමයි අද මේ මහානීය පින්කම සිද්ධ කරන්නේ. ඉතින් මේ හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම පින්නතුනේ අද මේ පින්කම කරන්නේ කළ ගුණ සැලකීමේ ශීර්ෂයෙන් කරන පින්කමක් හැටියට. පීඩි එමලින් නෝනා මේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ උදාාර අභිලාෂයෙන් තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ. දෙමව්පියන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. එහෙමනම් අභාවයටපත් පීඩි එමලින් නෝනා මාතාව ප්‍රධාන කොට ඇති ඒ අභාවයටපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාතීන්ට මේ පින් පෙනේවා. සිය දරුවන් කරන සිය මහත්මා කරන මේ පින්කම් සාදු සාදු කියා අනුමෝදන් වෙත්වා. එතුමියගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. අමා මහ නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා. ඉතින් ඒ දරුවෝ හොඳට අධ්‍යාපනය හදාරලා රටට ජාතියට ආගමට වැඩදායී පුණ්‍යවන්ත දරුවන් හැටියට කටයුතු කරන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනේ මේ දයාබර පියාණන් ප්‍රමුඛ මේ සම්බන්ධ වන හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම රෝග බිය දුරු වෙලා සියලු සැනසෙල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ටත් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්නතුනේ බෞද්ධ ආනාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට මේ කුසල් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බෞද්ධ ආනාලිකාවේ අධ්‍යක්ෂක බොරණන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම සියලු සැනසෙල්ල වේවා. අවසාන වශයෙන් අවීචේ පටන් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට මේ කුසල් සියලු සැනසෙල්ල පිණිස වේවා. W විමලරත්න මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං
තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති.